සතියේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශනාවකදී මේ අපේ වැරදි කියන්නේ මේක වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් නොදකින නිසා ඔබලාට දුක සකස් වෙනවා කියලා පෙන්නලා දෙන දේවල් වගේ දේවල්. يعني දුක හැදෙන හැටි පෙන්නලා දෙනවා අහගෙන ඉන්න. දැන් කියනවා නම් දැන් මෙහෙම කිව්වට හැමතිස්සෙම අම්මව පේනකොට අම්මා කියන හැඟීම කියලා නොදැන දැකීම නිසා ඔබලාට දුක හැදෙනවා කියලා වගේ දේවල් වල නිකන් පොඩි ඡායාවකින් අපිට ඒක වදිනවා තේරෙනවා. නමුත් ඇතුළට ගන්න නැහැ. මොකද වෙන්නේ දැන් ඒක අහලා ඒක එතනින් ඉවර වෙනවා. නමුත් මේකේ විශාල ඇත්තක් තියෙන විත්තිය දකින්නට පස්සේ දැක්කට පස්සේ තමයි මේක තේරෙන්න ගන්න මේ හැම වෙස්සෙම වෙන දෙයක් නිසා මේ මම අමුතුවෙන් දුක හදනව මිසක් තියෙන දුකක් මෙතන නැහැ කියන එක තේරෙන්න ගන්නවා. අන්න එතෙන්ටයි මේ ධර්මය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අපේ මේ ජීවිතයකට. අන්න එතෙන්ට පොඩ්ඩක් බලන්න තමයි අපිට මේ පෙළගස්සන්න අදහස් කරන්න මේ වගේ මේ වීඩියෝ මාලාව යම් කිසි ප්‍රමාණයකට කෙනෙක්ට අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මේකේ තියෙන වැදගත්කම මේකේ තියෙන වාසිය තමන්ගේ ජීවිතයක. ඒ කියන්නේ තමන්ට කියන්නේ දිව තමන්ට බොහොම අමුතු පාලනයකින් තොරව ඔහේ යන ජීවිතයක් ඉබේටම ඇතිවීමේ මූලික අඩිතාලම වැටුණාට පස්සේ ඉතිරි හරිය ඒ අයගේ කර්ම ශක්තියන් අනුවම කිරිනවා ඇති කියලා තමයි මං හිතන්නේ. මොකද ඒතෙන්ට එනකන් හැබැයි උදව්වක් අවශ්‍ය වෙනවා. ඒ උදව්වට ඒ කියන්නේ මේ දේ මතු කරගන්න, චතුරාර්ය සත්‍ය මතු කරගන්න මේ කොහොමද මේක කියන එක සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන් මාලාවෙන්. ඒ නිසා තවදුරටත් මේ ගැන සාකච්ඡා කරමු. දැන් මෙතන උදේට නැගිටලා අන්දවලා වැසිකිලි කැසිකිලි කරලා කවලා පොවලා ඔක්කොම අවසානයේ වැඩටත් දීහිල්ලා අඹදරුව බලාගෙන දවසක් ගත කරන අපි දවසකට කාල සීමාව තියමු. දවසක ගත කරන කාලයක් ගත කරනවා තමයි කෙනෙක්. දැන් එතන ඒක නැහැ කියන්න කොහෙත්ම නෙමෙයි මේ ධර්මයේ පෙළ ගැසෙන්නේ. දැන් උතන ලොකු පැටලැවිල්ලක් අපිට තියෙනවා. මේ මම කියලා කෙනෙක් නැහැ කියන එක ඔප්පු කරගන්නවා නැහැ කියලා තමයි මේ කියන්න හදන්නේ කියලා. එතන නැහැ කියලාවත් තියෙනවා කියලාවත් නෙමෙයි මේ හේතුවක් නිසා ඇතිවෙන ඵලයක්. හේතුත් ඒ වෙලේම ඵලයත් ඒ වෙලේම හැදිලා ඉතින්ම ඉවර වෙනවා කියන එක පෙන්වන්නලා දෙන්න තමයි මේ සියලුම ධර්ම න්‍යායන් සියලුම ධර්ම කාරණා යොමු කරවන්නේ. මොකද මේක අපිට තේරෙන්නේම නැති දෙයක්. මේක තේරුම් ගන්න අවශ්‍යතාවයක් අපිට ඇත්තෙත් නැහැ. ඇයි? අපිට උදේට නැගිටලා අපිට සල්ලි තියෙනවා නම් කාලා බීලා මේ ගිහින් ඇවිල්ලා මේ ළමයිටත් මොනවා හරි කරගෙන ඉතින් වැඩි හිටියෝ හැටියට අපි එහෙම නැත්නම් ළමයි හැටියට ඒ අයගේ අවශ්‍යතාවයන් ඒ අයගේ පරිමාණය හැටියට කරගෙන යෑම තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේක එපා කියනීම නෙමෙයි මේ කියන්නේ. උන් උත්තර තමයි ලොකුම කරදරේ වෙන්නේ. දැන් ඒක එපා වීමක් වේවි කවදා හරි ඒක වෙනම කතන්දරයක්. මෙතන කියවෙන්නේ ඒක නෙමෙයි. මේ දැනට අපිට අවශ්‍ය වෙන්නේ මේ එදිනෙදා මේ වෙන වැඩ කටයුතු මේ විදිහටම වෙන අතරේ මේ වෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න. දැන් වෙන්නේ මොකද්ද කියපු ගමන් කෙනෙක් කියයි. ඉතින් අපි ඉතින් කෑම කාලම බොනවා, සල්ලි හම්බ කරනවා, එනවා. ඕක තමයි වෙන්නේ. ඒක වෙනස් කිරීමක් නෙමෙයි. නමුත් ඒ වෙන්නේ හැම මොහොතකම මොහොත හැදෙන සහ ඉවර වෙන මොහොතවල් වල එකතුවකින් කියන එක අවබෝධයට එන්නම වෙනවා. ඒ සඳහායි මේ න්‍යායක් ධර්මයේ පෙන්වන්න බලන්නේ. මොකද ඒක පෙන්න ගන්න වෙන විදියක් නැහැ. මේ තියෙන දේම පෙන්නලා තමයි පෙන්වන්න වෙන්නේ. මේක නැති දෙයක් නෙමෙයි. මොකද නැති ලෝකය කියන එක නැති එකක් නෙමෙයිනේ. මේ දැන් හෙට වෙනකොට තව ලෝකයක්. නමුත් හෙට වෙනවයි කියන එක හිතන්නේ මේ දැන්නේ. එහෙම හිතන කෙනෙක් හිතුවේ නැත්තම් මොකද්ද හෙට? මොකද්ද අද? මොකද්ද ඊයේ? කිසි දෙයක් නැහැ. සම්පූර්ණ ශූන්‍යත්වයකට පත් වෙන්න තත්වයකට එන්න පුළුවන් වෙනවා. නමුත් ඒක දිග කතාවක්. එහෙම එකක් ගැන නෙමෙයි මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සෝතාපට්ටි අංග පිළිබඳ කතා කිරීමේදී. මෙතනදී මේක අවබෝධයකටපත් වෙනවා. මේ අවබෝධය විශාල සේවයක් කරනවා, තීරුම් කරනවා Tamanටම
මේ කවන පෝන නාවන වැසිකිලි ගිහින් කියා කරලා ආපහු ගෙදර ඇවිල්ලා දරුවොත් එක්ක සන්තෝෂ වෙලා ආපහු ඒ විදිහටම රෝල යන කෙනාට පෙන්න ගන්න පුළුවන් වෙනවා ඔප්පු කරලා Tamanටම මේ හිව්වට මෙතන පැවැත්මක් කියලා මට කරගන්න පුළුවන් තත්වයක කෙනෙක් නෙමෙයි මම. කවදාවත් මට පුළුවන් ද ඊගාව උස්මය දිගටම ගන්න? දැන් කියාවේ පුළුවන් කියලා. නමුත් යම් කාල සීමාවකදී ඒක නවත්තන්න වෙනවා අපි ඕනම කෙනෙක්ට. දැන් අපිට හිතෙන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ අපි මැරෙනවා කියන්නේ. ඔව් ඉතින් මැරෙනවා කියන වචනේ ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙන්නේ මොකද්ද? ලද ආයු කාලයේ අවසානය. ඕක කර්ම ශක්තිය මත ආවා හරි මොනවා හරි දෙයකින් ආවයි කිව්ව මොන විදිහට කිව්වත් කොවිඩ් හැදිලා මැරෙනවා නම් මැරෙනවා. අපි කියනවා ඉතින් මැරෙන්න තියෙනවා නම් මැරෙනවා. හරියට හරි. නමුත් මැරෙන්න තියෙනවා නම් කියන එකේ අර්ථයම යම් කන්ට්‍රෝලර් කෙනෙක් කොහෙවත් ඉන්නවයි කියලා දැන් අපි මේ දේවවාදීන් හැටියට දේව මතවාදහන කියාවේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ට දේ තමයි ආවශ්‍ය කියන එක. එහෙම නෙමෙයි. මේක ඇවිල්ලා සංසාරයේ උන්නොතෙන්ට සම්බන්ධ වෙනවා. නමුත් අපිට ඒවා ඇත්තට ලොකු අවශ්‍යතාවයක් නැහැ. මේක සංසාරගත කරන වැඩක් නෙමෙයි. මේ ජීවිත කාලය තුල මේ වෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගෙන මේ වෙන්න මොහොත ඇත්තටම නිරුද්ධයි කියන එක. මේ කියන්නේ මේ දැන් මම කතා කරපු දේ දැන් තියෙනවද? නෑනේ. ඉතින් ඕක ඕන කෙනෙක්ට තේරෙනවා. මේක තේරෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මේක තේරුම් ගන්න බොහොම පහසුයි. මේ දැන් කතා කරන දේ දැන් ඉවරයි. දැන් කෑව බිව්වා ඒක ඉවරයි. මෙද ඒ ඕනම දෙයක් ඒ මොහොත එතනින් ඉවරයි කියලා එක ඊගාව මොහොත කියන්නේ කලින් මොහොත ඉවරයි කියන එකමනේ. ඒකට මොහොත කියන එකේ නැවැත්මක් නැති මොහොතක් නේද කියන එක. එතකොට කොහොමද පැවැත්මකට එක තැනක් නවත්තන්නේ කියන චැලෙන්ජ් එක එනවා ඕන කෙනෙක්ට. එතකොට ඒක තේරුම් ගන්න ටිකක් මොලේ වෙහසන්න වෙනවා. මොලේ වෙහසන කෙනෙක්ට තේරෙනවා ඇත්ත නෙමෙයි ඉවරනේ. කොයි ඉවරනේ? දැන් මම ළමයිට කාලන දීලා මේ දැන් වැඩට ආවද ළමයි දැන් ළමයා නැති වුණා නම් එතන. හරි මම නැති වුණා නම් හරි. මොකවත් මෙතන නෑ. නවත්තන්න බැරි අන්නේ කතන්දරයක් මෙතන තියෙනවා කියන එක. ඒ කියන්නේ කොහෙත්ම මගේ පාලනයකින් තොරව වෙන ක්‍රියාවලියකට මම ඉන්නවා, පවතිනවා. අරවා තියෙනවා, ඒවා පවතිනවා කියන එක මගේට ආරෝපණය වෙලා, පුරුදු වෙලා, ඒ පුරුද්ද නිසා මම දුක් වෙනවා ඒව නැති වෙච්ච ගමන්. ඉන්නවනම්, හුස්ම වැටෙනවනම්. දැන් මගේ ආයුෂය තව දුරටත් තියෙද්දි මගේ දරුවා නැති වුණොත් අද මමනේ දුක් වෙන්නේ. ඇයි? මට ආයුෂය තියෙනවා. නමුත් අර ආයුෂය එයා මැරිලා කියලා අපි කියනවා. නමුත් එයා මැරුණට එයාගේ ආයුෂය ඉවර වෙනවා. ඒතර මට ආයුෂය ඉවර වුණා නම් ඊට කලින් මට දරුවා මැරෙන්න දවසක් ගැන ආයෙ දුක් වෙන්න පුළුවන් වෙයිද? ඉතින් කවදාවත් ඒක වෙන්නේ නැහැ. මොකද මම බලාපොරොත්තු තියාගෙන ඉන්නවා දරුවට කලින් මම මැරෙයි කියන එක. නමුත් මට කලින් දරුවා මැරුණොත් මට ඒ වෙනුවෙන් දුක් වෙන්නත් වෙයි. ඇයි? මම මේක දන්නේ නැති නිසා. මම මේක දන්නේ නැහැ කියන්නේ මේ නොපැවතීම විය හැක්කක්ම මිසක් නොවිය හැක්කක් නෙවෙයි කියන නොපැවතීම. මේ මොහොතක්වත් නොපැවතීම බොක්කෙටම වැදුනට පස්සේ මේකෙන් ඇත්තටම මොකකටද අපි බැඳෙන්න තියෙන්නේ කියන අර්ථය තමයි අවසානයේ එන්නේ. එතකොට අපිට මෙතන අමුතුවෙන් හොයන්න මොකුත් දෙයක් නැහැ. අමුතුවෙන් භාවනා කරන කෙනෙක්වත් අමුතුවෙන් මුකුත් කරන කෙනෙක්වත් නෙමෙයි ඉන්න වෙන්නේ. මේකත් එක්ක මේ රෝලේ යන කෙනෙක් මේ විදිහටම යෑවි. නමුත් විශාල අවබෝධයක් එක්ක. ඇයි? කිසිසේත්ම තරහක් වෙන්න විදිහක් වෙන්නේ නැති වෙනවා. මම මේ කියන්නේ නැහැ ඒක දවසින් දෙකකින් වෙනවා කියලා. නමුත් ප්‍රගුණ කිරීමක් වෙනවා ඉබේටම දන්නේ නැතුව ඇත්තනේ දෙයියනේ. දැන් මමනේ මොඩයා. ඇයි? මම නොපවතින තැනක මම පවත්වා ගන්න හදනවා මේ. ඕනම වෙලාවක ඕනම තැනකට ওই තුරුම්පුව ගහන්න පුළුවන්. Tamanට වෙන ඕනම කරදර වෙලාවකදී මේ කරදරය ගන්නේ මම ඇත්තටම පවතිනවද? මේ මම නැති වෙන්න පුළුවන් කියන අවබෝධය තමයි විශාල සේවයක් කරන්නේ තමන්ගේ මේ සාමාන්‍ය ගත කරන ජීවිතයක. කවදා හරි තමන්ට ඒක තවදුරටත් ඉස්මතු වෙලා මේ කිසිම දෙයකම ඇත්තටම නිරන්තර කරදරම මිස අවශ්‍යතාවයක් නෑ නේද කියන තත්ත්වකදී තවදුරටත් එහා යන සාංශාරික ගැලවීමක් ගැන ඉතින් වෙනම ඒක තමන්ටම තේරෙවි. නමුත් දැනට අපිට ඒව ගැන කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙතන තියෙන්නේ මේ එදිනදා ජීවිතයේදී
මේ ටික කරගන්න විදියක් මේ ටික අවබෝධ කරනාට පස්සේ මොන විදිහටද අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ? අන්න ඒකයි. මේ මොහොතක අනිත්‍ය දැකීම තුල වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය කියන්නේ මේ අනිත්‍යම නොපවතින තප්පරයක්වත් මොහොතක්වත් නොපවතින දෙයකට පැවැත්මක් දීම නිසා නේද අර මං ඉස්සෙල්ලා වගේ මගේ පුතා මැරුණොත් මට දුක් වෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඒ තරමට නොපවතීමකට පැවැත්මක් දීම නිසාම තමයි දුකට හේතුව. ඒකට දුකට හේතුව දුක නැතුව ඉඳීමේ ක්‍රමයක් මේ බදාලා තියෙන්නේ. එහෙනම් ඒ සඳහා වූ මාර්ගයේ අවතීර්ණයම තමයි එකම පිළිසරණ. මොකද අමුතුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ඉගෙන ගන්නවාද ලොකු දේවල් කරන්න. ඒ වනේ මේක අවබෝධ කරගන්න හැබැයි උත්සාහ ගන්න ඕන. අවබෝධ වෙන්න කෙනාට පමණයි මේකේ විමුක්තිය සාක්ෂාත් වෙන්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඔයස්සේ ටිකක් බලමුද මේ දේශකයන් වහන්සේ මොනවද කියන්නේ කියලා තේරුම් ගන්න. තියාගෙන ඉන්නේ ඔන්න ඔය වගේ තැනකින්. රූපේ පැත්තට අපි දාලා කල්පනා කළාට රූපේ පැත්තෙන් හිතුවට අපිට හැමදාම අපි සතුටු වෙලා තියෙන්නේ එක තැනකින්. ඒ තමයි තමන්ගේ කැමැති සංඥාව කැමැති හිතේ තියෙන සටහන කියන මෙන්න මේ ලක්ෂණයත් එක්ක. ඒකයි සමහර විට අපි කැමැති අපිට ගොඩාක් වටින දේ තව කෙනෙකුට වටින්නේ නැහැ. අපි කැමැති දෙයක් කන්න බොහොම රසවත් ආහාරයකට. නිකන් ගන්න තමන්ගේ ජීවිතය තුළ උදාහරණයක්. කෙනෙක් කැමැති දූරියෙන් ගෙඩියක් කන්න. කෙනෙක් බොහොම අප්‍රසන්නයි. මේ සුවඳ දැනෙනකොටත් ඒක ගඳක් හැටියට කල්පනා කරන්නේ. ඒක යාට රසයත් අප්‍රසන්නයි, වර්ණයත් අප්‍රසන්නයි, මේ හැමදේම අප්‍රසන්නයි. එයා හිතන රූපෙම අප්‍රසන්නයි කියලා අපි හිතන දූරියෙන්ම රසයි කියලා. කෙනෙක් දූරියෙන් රසයි කියනකොට කෙනෙක් ඒකම අප්‍රසන්නයි කියනවා. දැන් ඇත්තටම කෙනකෙනාගේ පැත්තෙන් හදාගත්ත කාරණා ටික දිහා බලනකොට දූරියෙන් ගෙඩිය කෙනෙක් බොහොම රසයි කියලා. කෙනෙක් නීරසයි කියලා. එතකොට දැන් ඇත්තටම දූරියෙන් ගෙඩිය නීරස වුණාද? එමත් නැත්නම් දූරියෙන් ගෙඩිය රසවත් වුණාද? ඒ කාරණාව ඇති තැනක කෙනකෙනා හදාගත්ත තමන්ගේ දර්ශනයේ පැත්තෙන් දැක්කද? තම තමන් දකින්නේ තම තමන් තුළ ගොඩනගාගත්ත දර්ශනයේ පැත්තෙන්. තවත් විදිහකින් කියනවා නම් ඔය පාට ටික තියෙන්නේ තමන් ළඟ. තමන්ට පුළුවන් මේ පාට ටිකක් නැති දෙයට පාට ටිකක් ගාලා ගන්න. තමන් කැමති පාට ගන්න පුළුවන්, අකමැති පාට ගන්න පුළුවන්, උපේක්ෂා සහගත පාට ගන්න පුළුවන්. කොහෙන් ගියත් නොපෙනෙන දෙයට පාට ටිකක් ගාලා අපි කැමති වස්තුව හදාගෙන තියනවා, අකමැති වස්තුව හදාගෙන තියනවා. කැමැතිත් නොවන අකමැතිත් නොවන වස්තුව හදාගෙන තියෙනවා. ඔක තමයි අපේ ජීවිතයේ සාමාන්‍ය දර්ශනය, අපේ ජීවිතයේ තියෙන සාමාන්‍ය දැක්ම. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා ලෝකේ දුක හදාගන්න අපිට මේකේ ආදීනවේ විඳින හැටි මොකද්ද කියන එක ගැන. අපි කැමති මොහොදු වෙරළට ගිහිල්ලා නිදහසේ ඈත බලාගෙන ඉන්න. මේ බලාගෙන ඉන්න කැමති මේ දේ බලන්න මේ දේ අපි හිතන්නේ මොහොදු වෙරළ ළඟට ගියොත් විතරක් අපිට ඇති වෙන දේ හැටියට. අපේ දර්ශනයේ තියෙන එක. දැන් අපිට සිද්ධ වෙනවා මොහොදු වෙරළකටම යන්න මේක බලා ගන්න. යනකම් සැප ඉපදිලා නැහැ, යන එකක් දුක. ඒ යනකොට එන කම්කටොළු ටික තියෙනවා නම් ඒ ඔක්කොම දුක විඳගෙන අපි එතෙන්ට ගිහිල්ලා ඒක බලාගෙන ඉන්නවා. ඒක බලාගෙන ඉන්නකොට අපිට හැම වෙලාවෙම මේක සැපයක් දැනිම තියෙන්නේ. අපිට ජීවිතේ එක එක කාරණා අපව වෙන ඒ එන වෙලාවට අර සැප නැහැ. එතකොට ආස්වාදයේ බොහොම ටිකයි. හැබැයි ආදීනවේ කියන දේ, ඒ කැමැති දේ දාලා එතනින් අයින් වෙන්න උනත් අපිට ජීවිතේ දුක. ආදීනවේ ගොඩාක් තියෙනවා. හැබැයි ආස්වාදයේ බොහෝම සුළු තැනකින් අපිට හම්බෙලා තියෙන්නේ. ඊටාම සුළු මොහොතකට, ඊටාම සුළු තැනකට ආස්වාදය. ඒ ආස්වාදයත්
අපිට භෞතික රූපෙන් ආපු දේ නෙමෙයි අපි අපේම හිත තුල තම තමන් තුල හදාගත්ත ආස්වාදයක්. අපි හරි ආදරේ අපේ අම්මට. අපි හිතන්නේ අපි ඇත්තටම අම්මට ආදරේ කියලා. ඒ අම්මට ආදරේ කියලා ඇත්තටම අපි ආදරේ කරගන්නවා කෙනකෙනාගේ මනස ජීවත් කරගත්ත මනස තුල උපද්දගත්ත අම්මට. ඔකට හොඳ කතාවක් කියනවා. අපේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි දන්නවා කතාවක් තියෙන රණවිරුවෙක් කියනකොට අපි ලොකු සංකල්පයක් තියෙනවා. රණවිරුවෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මහා වීරයෙක්. අපිව බේරගත් අපිට ජීවත් වෙන්න ඉඩ හදලා දීපු කෙනෙක්. අපේ හිතේ ජීවත් වෙන ලොකු විශාල ගෞරවයක් සහිත රණවිරුවෙක්. මේ රණවිරුවට අපි හැමදාම ගෞරව කරනවා. මේ රණවිරුව නිසා අපි ජීවත් වෙනවා කියලා කතා කරනවා. මේ රණවිරුව නිසා අපි අද යහපත් විදිහට අපේ ජීවිතය ගත කරනවා කියන දේ ගැන අපි ආකල්ප සංකල්ප පවත්වාගෙන ඉන්නවා. ඒ වුණාට අපි හිතෙන් රණවිරුවට කොච්චර ආදරය කරත් අපේ අල්ලපු ගෙදර යුද්ධයට ගිහිල්ලා මැරුණු මිනිස්සයව සමහර වෙලාවට අපිට පේන්නේ නැහැ. අපි රණවිරුව කියන සංකල්පයට ආදරය කරලා ඇත්තටම අපිට ඒ සංකල්ප ඇති කරගන්න හේතුන ඒ දේ අපිට සමහර වෙලාවට පේන්නේ නැහැ. ඒ වගේ අපි ජීවිතේ ගොඩක් වෙලාවට කැමති වෙන්නේ හිතින් ගොඩනගාගත් ඔන්න ඔය සංකල්පයකට. අපි හිතෙන් ගොඩනගාගත්ත චේතනාවකට. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කිව්වේ. සංකල්පයාගේ පුරුෂයාගේ කාමය. එතකොට අපි කැමති වෙන්නේ ওই සංකල්පයට. ප්‍රශ්නේ තියෙන ওই සංකල්පය කියන එක අපි දකින්නේ එළියෙන් එන දේ කියලා. එතනයි අපේ අවිද්‍යාව නොදන්නකම. ඉතින් අපිට එළියම හොයාගෙන යන්න උනා ওই සංකල්ප ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ක්‍රමය වැරදි, මේ ක්‍රමය ටිකක් මෝඩයි කියලා. කෙනකෙනාගේ හිත ගැන හිත සතුටු වෙනවා. එයා කෙනකෙනාගේ හිත ගැන හිත සතුටු වුණාට ඇත්තම කතාව, ඇත්තම කාරණාව කෙනකෙනා සතුටු වෙලා තියෙන්නේ හිත ගැන උනාට අපි දාලා තියෙන්නේ එළියට කියලා. ඒ එළියේ ජීවත් වෙන එළියේ තියෙන දෙයට කැමති කියන සංකල්පයේ අදහස නිසා තමයි අපිට හැමදාම ජීවත් වෙන්න එළිය ඕනේ උනේ. අපි සතුට හොයන්නේ හැමදාම භෞතික දෙයකින්. අපි සැනසෙල්ල හොයන්නේ හැමදාම භෞතික දෙයකින්. එළිය හදලා හිත හදාගන්න ක්‍රමයක් අපිට ලෝකෙ තුල තියෙන දර්ශනය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා එළිය හදලා එළියට අනුව හිත හදාගෙන සතුට වෙන ක්‍රමේ වැරදි, හිත හදලා සතුට වෙන ක්‍රමයක්. ඒක ටික සරලයි, පහසුයි, හැබැයි බොහොම සියුම්. නුවණක් අවශ්‍යයි අපිට. ඒ නුවණ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල අපිට උරුම කරපු නුවණ. අපිට කිව්වා අපි ජීවත් වෙන තැන අපි ඔය කතා කරගෙන ඉන ඇත්ත ඒකට අවබෝධ කරගන්න වෙනවා. මොකද්ද? ඇහෙන් දකින දේ ගැන ඇත්ත දකින්න. ඇහෙන් දකින දේ ගැන නුවණ පවත්වන්න. ඒ වගේම දකින දේ ආරම්භය තම තමන්ගේ හිත තුල හදාගන්න සංකල්ප ටික ගැන ඇත්ත පවත්වන්න. අපිට දැන් දකින්න දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් අපිට ඇහැට පේනවා කියන කාරණාව ගැන දැනගන්න. ඒ වගේම පේන දේ ආරම්භය අපි හිතේ උපද්දගත්ත දේ ගැන දැනගන්න. ඇහැට පේනවා කියන තැනක අපිට කවදාවත් ඇහැට මේස පුටු මිනිස්සුયો පෙනිලා නැහැ. නෑ කිව්වොත් ඔබ ටිකක් කලබල වෙයි. මොකද්ද මේ පේන්නේ එහෙනම්? මේ පාරේ වාහන, යාන වාහන, මිනිස්සු උනතරම් පේන්නේ මේ ඇහැටනේ කියලා කියන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම
හැබැයි ඔතන අපිට නොතේරෙන බෙදාගත යුතු සිද්ධාන්තයක් තියෙනවා. ඒ තමයි පේන දේ සහ දැනගන්න දේ කියලා. පෙනෙන බව හැමදාම ඇහැට උරුම දේ, දැනගන්න බව හැමදාම හිතට උරුම දේ. ඔබ මිනිස්සෙක් පේනවා කියලා කියන තැන ඇත්තටම ඔබ මිනිස්සෙක්ව දැක්කද? මිනිස්සෙක් ඇහැට පෙනුනද? එහෙම නැත්නම් මිනිස්සයා කියලා හිතින් දැනගත්තද? අපිට ටිකක් නුවණින් විමසලා බලන්න වෙනවා. ඔබ මාර්ගයේ ගමනක් යනකොට, ප්‍රධාන මාර්ගයක ගමනක් යනකොට රථ වාහන ගොඩක් යනවා, ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබෙන් කෙනෙක් ඇහුවොත් එහෙම ඒ එන ගමනේදී ගියපු මේ වගේ වාහනයක තිබුණු නම්බරේ මතකද කියලා ඇහුවොත් ඔබ මොන වගේ උත්තරයක් දෙයිද? මේ වගේ වාහනයක් ගියා, මේ වාහනේ ඒ වෙලාවේ යන වෙලාවේ මේ විදිහේ වාහනයක් පාර ගියා, මේ ගියපු වාහනේ නම්බර එක මතකද කියලා ඇහුවොත් මොන වගේ උත්තරයක් දෙයිද? දැක්කේ නෑනේ කියයි. ඇත්තටම කතාව උනේ දැක්කේ නැද්ද? එහෙමත් නැත්නම් දැනගත්තේ නැද්ද? දැකීම සහ දැන ගැනීම කියන එක සම්පූර්ණ කාරණා දෙකක්. ඔබ මේ මොහොතේ දැක්කා, නමුත් දැකපු දේ ඔබ දැනගත්තේ නෑ. ඒ කියන්නේ හිතුවේ නෑ, චේතනා පහළ කරගත්තේ නෑ. ඒක නිසා දැනගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. අපිට පුළුවන්කම ලැබෙනවා නම් අන්න ඒ වගේ අපිට දකින දේ කියන කාරණාව ගැන අපිට නුවණ තියාගන්න. දකින දේ දකින මොහොතේදී කවදාවත් දැනගන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දාරුචීරිය හාමුදුරන්ට දේශනා කළේ දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. ඒ වගේම විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. දැන ගැනීම මාත්‍රයක් විතරයි. එතකොට කවදාවත් දකින්න දේ දැනගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වගේම දැනගත්ත දේ දකින්න පුළුවන්කම ලැබුණෙත් නැහැ. අපිට දකින්න එක දකින්නවා කියන සිද්ධිය හිතට දකින්නේ නැහැ. හිතට දකින්න පුළුවන් නම් ලෝකයේ අන්ධ බව කියලා දෙයක් තියෙන්න බෑ. ඔක්කොටම පේන්න වෙනවා. පෙනෙන බව අපිට තියෙන්නේ හැම වෙලාවකදීම හිතත් එක්ක නෙමෙයි, ඇහත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට හැබැයි මේ ඇහැ සහ පෙනුන බව තිබුණා කියලා, රූපේ තිබුණා කියලා කවදාවත් අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ දෙකට පුළුවන් දැකීම කරන්න, හැබැයි දැන ගැනීම කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට ඕනේ විඥානන කෘත්‍යය. ඒකට ඕනේ දැනගන්න බව. එතකොට හැබැයි දැකපු දේ ගැන අපි දැනගන්නවා කියලා කියන තැනදී දකින්නවා කියන ස්වභාවයේ ඉතුරු නැතුව නැති වුණු තැනක අපි දැනගන්නවා කොහේ තියෙන ටිකද අපි දැනගන්නේ. දැකපු දේ දැනගන්න මොහොතේදී අපි දැනගන්නවා කියන තැනදී දැනගන්න දේ හිතක්. ඒ හිත ඇති කරන්න හැම වෙලාවෙම හේතුඵල ධර්මතාවයේ යටතේ අර ප්‍රත්‍ය ධර්මතා ටික නිරුද්ධ වෙලා ඉවරයි. ඇහැ රූප චක්කු විඥාන කියන ටික ඉතුරු නැතුව නැති වුණු තැනක අපි දැනගන්නවා කියන ටික අදහස ඇති කරගන්නවා. එතකොට අද රූප අපිට දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් කවදාවත් රූප දැනගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අපිට දැනගන්න පුළුවන්කම තිබුණේ හිතෙන් හිතක්ම විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා රූපේ හැමදාම ආස්වාදයේ කියන එක බොහොම සුළු ප්‍රමාණයයි. ඒ සුළු ප්‍රමාණය කියන දේ දකින්න පුළුවන් වුණොත් ඒ ආස්වාදයේ සහ ආදීනවේ දකින්න කමමයි අපිට තියෙන රූපේ තියෙන නිස්සරණය. රූපේ නික්මෙන බව, ආස්වාද ආදීනව සහ නිස්සරණ කියන ඔන්නෝයි කාරණා ටික. එතකොට අපිට රූපේ ආස්වාදයේ කියන තැන හැම වෙලාවකදීම
ලැබිලා තියෙන්නේ රූපේ නොපවතින හිතෙන් විඳින තැනක. අපි අපේ අම්මට ආදරෙයි කියලා අම්මට ආදරය කරන ඔය අම්මා ජීවත් උනේ රූපේ පැත්තේ නෙමෙයි. ඔය අම්මා ජීවත් උනේ තම තමන් තුල ජීවත් කරගත්ත අම්මා. ඇයි එහෙම කිව්වේ? අපි හැමදාම අම්මට ආදරේ කියලා අපි ආදරේ කරන්නේ අපිව ආදරෙන් බලාගත්ත, පුංචි කාලේ ඉඳලා අපිව හදාගත්ත අන්න ඔය විදිහට අපිට ඇති වෙන සංකල්ප ටිකකට, අදහස් ටිකකට. එහෙම නැත්නම් අපිට ප්‍රශ්නේ උනේ ඇහැට ආපු රූපේ නෙමෙයි. ඇහැට ආපු රූපේ නම් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඔය රූපේ දකින ඔක්කොටම අම්මට ආදරේ කියන සංකල්පේ ගතිය එන්න වෙනවා. රූපේ පැත්තෙන් ආව. නමුත් ඇත්තටම අපි ආදරය කළේ අපේ හිතෙන් දැනගන්න, හිතෙන් විඳින අන්න ඔය අදහසට, අම්මට ආදරේ කියලා. කොටින්ම කියනවා නම් අපි ආදරය කරලා තියෙන අපේම හිතට. ඒක නිසා අපිට සිද්ධ වෙනවා ඔන්න ඔය විදිහට තමන් ඇත්තටම රූපේ ආස්වාදය කියලා කියන්නේ තමන්ගේ හිතටම ආදරය කරන කමක් කියලා දැක්කොත් ඒ සඳහා එයා රූපෙන් හොයන්න යනකොට ඒ ආස්වාදය හොයන්න. ඒකම තමයි එයාට ආදීනවේ හදලා දෙන්න හේතු වෙන්නේ. අපි දකින්න වෙනස් වෙන විපරිණාම වෙන රූපේ අම්මා කරගත්තට පස්සේ දැන් හිතේ තියෙන ගතිය අපි දැක්ක එළියෙන්. දැන් එළියේ තියෙන රූපේ වෙනස් වෙනකොට, විපරිණාම වෙනකොට අපිට පේන්නේ අම්මා වෙනස් වෙනවා, අම්මා විපරිණාම වෙනවා වගේ. දැන් අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන රූපේ ආදීනවේ පහළ වෙනවා. පිළිබඳව හිතනකොට විශේෂයෙන් මහා නිදාන සූත්‍රය, ඒ වගේම සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ වැනි මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් අපට දකින්න පුළුවන්. ඒ වගේම බුදුදහමේ හැම කරුණක්ම මේ පටිච්චසමුප්පාද මූල ධර්මයත් එක්ක නිරන්තරයෙන්ම බැඳිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට මේ වගේ මූල ධර්මයක් පිළිබඳව වැටහුනේ ලෝකේ පවතින යම් යම් දෘෂ්ටිවාද වලට අනුකූලව හිතනකොට ඇති වෙන පරස්පර විරෝධතාවන් දැකලා ඒ පරස්පර විරෝධතාවන්ගෙන් අත්මිදෙනකොට අනබි සම්බුද්ධ බෝසත් අවස්ථාවේදීම තමයි මේ පටිච්චසමුප්පාද මූල ධර්මය උන්වහන්සේලා සොයාගන්නේ. සෑම බුදුරයන් වහන්සේ නම ඒක සඳහන් වෙන්නේ යෝනිසෝ මනසිකාරය යොදලා තේරුම් ගත කාරණාවක් හැටියටයි. යෝනිසෝ මනසිකාර අපඤ්ඤාය අபிසමයෝ කියලා ඒ ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ යෙදූ බවයි පෙනෙන්නේ. මෙතනදී බුදු දහම තේරුම් ගන්නකොට මේ සූත්‍රවල පැතිරී තියෙන විශේෂ ආකල්පයක් අපිට ඉස්සරහට අරගන්න වෙනවා. ඒ සූත්‍රවල සඳහන් වෙනවා සංජානාති, අභිජානාති, පරිජානාති කියලා ඥාන අවස්ථා, දැනුම් අවස්ථා තුනක් පිළිබඳව. මේ සංජානාති කියන එකෙන් බොහෝ විට අර්ථවත් කරලා තියෙන්නේ සාමාන්‍ය සරල අපේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ක්‍රමයට වැටහෙන පිළිවෙල. මේ සංජානන මට්ටමට සීමා වෙලා බුදුදහමේ විශේෂතාව දකින්න බෑ කියන එකයි ධර්මයේ තුල අපට ප්‍රකටවම පෙනෙන ලක්ෂණය. ඒ සංජානාති කියන, ඒ කියන්නේ සාමාන්‍ය සංජානන මට්ටම, සාමාන්‍ය හැඳිනීම් සීමාවට සීමා නොවි ඒ ඉක්මවා ස්වයං සිද්ධ වෙනවා විශේෂ නුවණකින් බැලීමක් ගැන. ඒ ස්වභාවය විස්තර කරන වචනය තමයි අභිජානාති කියලා කියන්නේ. අභිඥා කියලා කියනකොට අපි බොහෝ විට මේ භාවනාවකින් දියුණු වන සුවිශේෂ ඥාන අදහස් කරන බවකුත් තියෙනවා. නමුත් ඊට ප්‍රාථමිකව අර සාමාන්‍ය සංජානන මට්ටමට යට නොවේ ලෝකයේ දිහා බලන ක්‍රමය, බැලීම, ලෝකේ තේරුම් ගැනීම, ඒ ස්වභාවය තේරුම් ගැනීම කියන එකට අභිජානාති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ එතකොට සාමාන්‍ය සංජානන මට්ටමේ ඉඳලා මේ කාර්ය කරන්න බෑ. මේ අභිජානාති කියන මට්ටම ප්‍රත්‍යඥ කියන මට්ටමට ඇතුළු කරපු එකක් නෙමෙයි, සේක මට්ටමට ඇතුළු කරලා තියෙන කාරණාව. සේක කියලා කියන්නේ මේ ධම්මග හික්මන කියන එකයි. මේ හික්මීම
ශික්ෂණයට අයත් වූ විශේෂ නුවණින් බැලීම ඔබ යෝනිසෝ මනසිකාරයෙන් බැලීම කියන එක අදහස් කරන දෙයමයි. ඒ පිරිපුන් අවස්ථාවට ගියන් පස්සේ තමයි පරිජානාති කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ පරිජානාති කියන වචනේ රහතන් වහන්සේගේ පිරිපුන් අවබෝධය අදහස් කරනවා. එතකොට අපිට මේ පටිච්චසමුප්පාද වගේ මූල ධර්මයක් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ අර සාමාන්‍ය සංජානන මට්ටමින් නිදිලා විශේෂ නුවණකින් ලෝකෙ දිහා බලන්න අපිට කරන පෙළඹීමක් හැටියට. සාමාන්‍යයෙන් බුදුහාමුදුරන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් දේශනා කරනවා. අපි ලෝකය කියලා දන්නේ මොකක්ද කියන එක ගැන පළමුව. අප තුළ මැවෙන ලෝකය කුමක්ද කියන එක. දැන් අපි බොහෝ වෙලාවල් වලට ලෝක පඤ්ඤාත්තිය, ලෝක වෝහාරය, ලෝක පඤ්ඤාත්තිය කියන එක ගැන කතා කරනකොට සමිද්දී කියන ආන්දරෝ ලෝකේ කියලා ස්වාමීන් කතා කරනවා. ඒ ලෝකේ කියලා කිව්වට ලෝක පඤ්ඤාත්තිය කියවට ඒක කොහොමනකින්ද වෙන්නේ කියලා බුදුහාමුදුරන් වහන්සේගෙන් විමසනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඇස ඇත, අත්චක්කු අති රූපය ඇත. ඒ වගේම අත්චක්කු විඥානය අති චක්කු විඥාතබ්බලම චක්කු විඥාණයෙන් අපි දැනගන්නා ස්වභාවය ඇත කියන මේ මට්ටම යම් තැනකද අත්ති තත්ත ලෝකවා ලෝක පඤ්ඤාත්තිවා එතන ලෝකේ හෝ ලෝක පඤ්ඤාත්තිය ඇත කියන මේ කාරණයම ඇස පිළිබඳව කී වාසේම ආයතන 6ටම අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි තේරුම් ගන්න ඕන මේ පටිච්චසමුප්පාදයේ ධර්ම න්‍යායයේදී අපි විමසා බලන්නේ මේ බාහිර වාස්තවික ලෝකයේ පිළිබඳව නෙමෙයි කියන එක. බුදුරජාණන් වහන්සේ තෝමනා කළේ දුක පැහැදිලි කරන්නයි. දුකේ සමුදය පැහැදිලි කරන්නයි. එය නිරුද්ධ වෙන දෙයක් බව පැහැදිලි කරලා නිරුද්ධ කිරීමට ප්‍රතිපදාවක් දේශනා කිරීමයි බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ ඒ අවබෝධය විවිධීමක් හැටියටයි. එතකොට අපි බාහිර වාස්තවික දේවල් වලට ආරෝපණය කරගෙන මේ ධර්ම විවරණයේ තියෙන මූලික ප්‍රායෝගික අර්ථයට හානි පමුණවා ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දකින්න දේ තමයි මේ ලෝකයේ සමුදය සිදු වෙන්නේ චස්සු ලෝක සමුප්පන්නෝ. 6 ආකාරයකින් මේ ලෝකය ආයතන 6හි මේ ලෝකේ උපදිනවා කියලා. ආයතන 6හි චස්සු කුබ්බති සන්තවන. එතකොට මේ ආයතන 6 කෙරෙහි තමයි අපි සන්තරේ පවත්වන්නේ, සම්බන්ධතාව පවත්වන්නේ. ඡන්දනේ උපාදාය මේ සයදරුන් ස්වභාවයම අපි අල්ලගෙන චස් ලෝකා විහඤ්ඤ ලෝකෝ විහඤ්ඤති කියලා මේ ලෝකයා වේසටපත් වෙනවා. එතකොට මේ 6 මොකද්ද? ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගන්ධය, දිව, රසය, කය, පහස, මනස, ධම්ම. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල දේශනා කළා. සියල්ල කියන්න තියෙන උතන තමයි කියලා. සබ්බං ඕ වික්‍රේ දේශසාන වායනේ මොනුගලට සියල්ල අනුකුමද්ද දේශනා කරන්න. ඇසත් රූපය චක්කුංච රූපාච සෝතංච සද්ධාච ගානංච ගන්ධාච ජීවාච රසාච කායෝච පොට්ටපාච මනෝච ධම්මාච අයෝච වික්‍රේ සබ්බං ඕ තමයි සියල්ල. එතකොට ආයතන 6 ඇසත් රූපයත් අතර සම්බන්ධය. එතන තමයි මේ සියල්ල තියෙන්නේ. ඒ කියන්නේ අපේ අත්දැකීම් සීමාව ඇරෙන්නට වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවනේ ආයතන 6ම ලෝකයේ ඇරෙන්න වෙන සියල්ල කියලා දෙයක් තියෙනවා කියලා කියනවා. ඒක වචන මාත්‍රයක් විතරයි කියලා බුදුහාමුදුරුවෝ වචන මාත්‍රයක් විතරයි. ඒක ගැන ප්‍රශ්න කළාට ඒ කියන්නේ වචන මාත්‍රයක් වූ දේවල් ගැන අමුතුවෙන් ප්‍රශ්න කෙරුවට විමසුවට කිසිම උත්තරයක් දෙන්න බෑ. පුට්ටෝචන සම්පායයි. ඒක අතිරේක ප්‍රශ්නයක් විතරයි. අතිරේක වේසක් විතරයි. උත්තරින්ච විඝාතා ආපජය. එතකොට ඒක තේරුම අපි මුලින්ම පැහැදිලි කරගන්න ඕන මේ ආයතන 6 සමුදය වන ලෝකය තමයි අපි තේරුම් ගන්න ඕන කියන්නේ. පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඒ පිණිසයි. දැන් පටිච්චසමුප්පාද ධර්මයේ කියනකොට අපි දකින්න ඕන මේ ධර්මයේ කතා කරනකොට සියලු සෝසතන වහන්සේලා මේක සොයාගත්ත විදියක් ටිකක් දැනගන්න ඕන. අපි මුලින් දැනගමු ඊමස්මේ සති ධන හොති කියන මේ ධර්ම න්‍යාය. යමක් සමුදය වෙන්නේ අපේ අත්දැකීම් වශයෙන් යමක් අපට සමුදය වෙන්නේ ඊමස්මේ සති ධන හොති. තවත් ඒ සමුදයට යම් දෙයක් යම් ප්‍රත්‍යක් තියෙනවා නම් විතරයි. ග්‍රෑම් පටිච්ච විඥාන සම්භූති කියනකොට විඥානයේ සමුදය වෙන්න නම් අසත් රූපයක් ඕන. කන ශබ්දයක් සම්බන්ධ වෙනවා. එතකොට තමයි සමුදය වෙන්නේ. මේ සමුදය කියන එකෙන් අදහස් කරන්නේ කලින් තිබුණා කියන අදහස නෙමෙයි.
සමුදේ වුණා. මේ මොහොතේ පච්චුප්පන්නව සමුදේ වුණා. මොකද අතීතය සහ අනාගතය කියන දෙකට බැඳිලා නෙවෙයි පටිච්චසමුප්පාදය බුදුරජාණන් වහන්සේලා ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය හයතම ඔය කියපු ආකාරයට තේරුම් ගන්න ඕන. ඔය කාරණාව ඊට වඩා තවත් ටිකක් පැහැදිලි වුණ වචනෙන් කියවෙන තැනක් තමයි කච්චායන බද්දේකරත් සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා කච්චායන වහන්රහතන් වහන්සේගෙන් විමසනවා මේ බද්දේකරත් ගාථාවලින් කියවන පණිවිඩය ගැන. ඒ ගැන කියවෙනකොට මේ අතීතයේ අදින් ඇද ගන්නත් එපා, අනාගතයේ බලාපොරොත්තු වෙන්නත් එපා, පච්චුප්පන්නේහි ඉඳේ කියලා කියනකොට පච්චුප්පන්න මේ මොහොතේ පච්චුප්පන්න කියන එතකොට වර්තමානයේ කියන වචනේ පාවිච්චි කළත් ඒක වර්තමාන කියන අර්ථයට වඩා මේ මොහොතේ සමුදේ වුණු කියන අර්ථයක් තියෙන්නේ. අන්න ඒ ධර්මතාව දැනගන්න කියන එක තමයි එහි තියෙන්නේ. එතකොට ඇස ගැන කතා කරේ, රූප ගැන කතා කරේ මේ විදියටයි. යංච ආවසෝ චක්කුම් යේච රූපා උභයමෙතං පච්චුප්පන්නා කියලා. ඒ කියන්නේ ඇස සමුදේ වුණා. ඇස යමක් ඇසවන්නේද රූපවන්නේද? ඒ කියන්නේ රූපේට වන්නේ කියන්නේ ඇසට වර්ණ නිමිත්තක් වන්නේ යමක්ද? ඒ සියල්ල ඒවා උභයමෙතං මේ දෙකම පච්චුප්පන්න. එතකොට මේ මොහොතේ ප්‍රත්‍යයෙන් සමුදේ වෙච්ච එකක් කියන එකයි. අන්න ඒ දේ තමයි නිරෝධයට ලක් වෙන්නේ. මෙන්න මේ ධර්මතාව පැහැදිලි කරන්න තමයි මේ බුදුරජාණන් වහන්සේලා මහන්සි වෙන්නේ. මේක තමයි අර විශේෂ කෝණයකින් අපි අල්ලගන්න ඕන කරන සත්‍යය මූලික වශයෙන්. ඒ වගේම හිමසොප්පාදා ඉදන් උපජ්ජති. මේ උපන් කාලේ නේද උපදී. මේ ඉපදීමෙන් නේද උපදී. එතකොට ඒක මේ මොහොතේ. ඉමස්සේ අසති ඉදන් නොහොතේ මේ නොඋපදීද. නේද නොඋපදීද. ඉමස්සේ අසති මේ නැති කාලේ නේද නැත. ඉමස්ස නිරෝධා ඉදන් නිරෝධිත. මේ නිරුද්ධ වෙන්නේ නේද නිරුද්ධ වේ. එතකොට ඒ කියන්නේ සාපේක්ෂව මිසක් සමුදේ වෙන්නේ. හුදකලාව ඇසට දැකීමේ කෘත්‍ය කරන්න බෑ. ඇසක් වන්නේ දැකීමේ කෘත්‍ය සිදු වෙනකොට චක්කු විඥානයක් පහළ වෙන්නේ ඇස වෙන්කොට ගැනීමත් රූපේ වෙන්කොට ගැනීමත් සිදුවීමත් එකමයි. සෝත විඥානය පහළ වෙන්නේ කන වෙන්කොට ගැනීමත් ශබ්දය වෙන්කොට ගැනීමත් කියන එක දෙක එකට සමුදය වෙනකොටමයි. මෙන්න මේ ප්‍රත්‍යুৎපන්නය තමයි තේරුම් ගන්න ඕනේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම පටිච්චසමුප්පාදයේ දේශනා කරන සූත්‍රවලදී දේශනා කරලා තියෙන විශේෂ දෙයක් තියෙනවා. පුබ්බන්තං පටිදාවේ යාති කියලා මේ සාමාන්‍යයෙන් පැවැත්ම මේ මොහොතේ සමුදය වෙමින් වෙන පැවැත්ම දන්නේ නැති අය දිගින් දිගට දකින්නේ අඛණ්ඩව යමක් තියෙනවා කියන අදහසෙන්. දැන් ඒක හරියට කොයි වගේද කියනවනම් විදුලි බුබුලක් දැල්වලා තියෙනකොට තත්පරයකට 50 වාරයක් දැල් වෙනවා 50 වාරයක් නිවෙනවා. නමුත් අපි දකින්නේ අඛණ්ඩව දැල්වෙන ආලෝකයක්. මොකද අපිට ඒකේ නිවීම පැත්ත පේන්නේ නැහැ. අපි දැල්වීමෙන් දැල්වීම අල්ලගෙන අඛණ්ඩ ආලෝකයක් අත්දකිනවා. අන්න ඒ වගේ අප තුළ පහළ වෙන මේ ඉන්ද්‍රිය අත්දැකීම් පහළ වෙනවා කියන්නේ සිත් පහළ වෙනවා කියන එක. ඉන්ද්‍රිය අත්දැකීමක් අපට ලැබෙනවා කියන්නේ සිතක් පහළ වෙනවා කියන එක. සිතක් පහළ වුණේ නැත්නම් අපි ඉන්න බවවත් අපි දන්නේ නැහැ. දැන් සාමාන්‍ය නිද්‍රාවටපත් වෙන අවස්ථාවේදී අපි දන්නේ නැහැ. සිතිවිලි වැඩ කරන්න පටන් ගන්නවා කියන්නේ අවදි වෙච්ච වෙලාව. එතකොට එතන ඉඳන් අපිට හිතෙනවා ආයෙ නිින්දට යනකම්ම දිගටම ඉන්නවා නේද මම කියලා. මේ ඉන්නවා නේද මම කියලා හැඟීම අපිට ඇති වෙන්නේ අර මොහොතක් පාසා සමුදය වන නිරෝධ වන ධර්මතාව දකින්නේ නැතුව අර සමුදය ස්වરૂපේම දිගින් දිගට එකින් එක අමුණගෙන වගේ සමුදය ගැට ගසා ගනිමින් අපි අර එකම දිගට ඉන්න කෙනෙක් කියන අත්දැකීමට අපිපත් වෙනවා. අන්න ඔතන තමයි මේ භව දිට්ඨිය ඇති වෙන්න හේතුව. භව කියලා කියන්නේ පැවැත්ම. පැවැත්මක් පිළිබඳ හැඟීමක් අපි අරන් තියෙන්නේ සමුදය නිරෝධය නොදක ඇයි අන්න අර අනවබෝධය නිසා. එතකොට මේ කාරණාව අපි බණ අහලා ධර්මයේ දැනගෙන ඊට පස්සේ අපේ අත්දැකීම් විමසමින් අපේ ජීවිතයට පුහුණු කරලා තමයි යම් දවසක යම් විදිහක මේ චිත්ත නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න. ඒක භාවනාමය ක්‍රියාමාර්ගයක්. ඒක නිසා අපි මේක මූලික කාරණා හැටියට අපි මේ ඉගෙන ගන්න තේරුම් ගන්න. මෙන්න මේ ඉමස්සති ඉදන් හොති කියන ධර්ම න්‍යායය තියෙන්නේ එතකොට සමුදය පැත්ත. අසති නහෝති කියනකොට තියෙන්නේ නිරෝධ පැත්ත. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ ධර්ම සත්‍යය ලෝකයට දීම තමයි ලෝකයට තේරුම් කර දීම, ලෝකයට අවබෝධ කර දීම තමයි බුදුරජාණන් වහන්සේලාගේ මූලික කාර්යය. ඒ නිසා උන්වහන්සේ දැක්කා
බෝසත් අවදියේ මේ ජරා මරණ කියලා අපිට දැනට දැනෙන මූලික தත්ත්වයේ ඉඳලා උන්වහන්සේලා යෝනිසෝ මනසිකාරය මෙනෙහි කරලා බැලුවා. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොනින් බැලීම කියලා අපි දැනට සරලව හිතමු. ඒ කියන්නේ තව විදිහකින් කියනවා නම් ප්‍රභවයේ පටන් හොයලා බැලීම කියන එකයි. යෝනිසෝ මනසිකාර ප්‍රභව ස්ථානයේ පටන් මෙනෙහි කරන්න. දැන් ඊට පස්සේ අපි බලමු සියලු බුදුරයන් වහන්සේලා බෝසත් අවදීදීම කිම්මින කෝසත්ේ කුමක් ඇති කලින්ද මේ ජරා මරණ දුක අපි නැවත අපි මේ ජරාවට මරණයටපත් වෙනවා. ඒකේ මොහොතක් පාසා සිදුවෙන දෙයක් අපේ මානසික අත්දැකීම් වශයෙන් අපි ඒකට නැදිහත් වෙමින් ඉන්නවා. මේ ජරා මරණ දුක පවතින්නේ ජාති ආසති ජරා මරණ හොති කියලා මේ ජාති කියන වචනේ පාවිච්චි කරලා දැන් මරණය විස්තර කරනකොට කන්දානම් හේතු ස්කන්ධයන්ගේ බිඳීම කියලා උදාහරණ. ජාති කියනකොට කන්දානම් පාතු බව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ සමුදේ වීම කියන අදහස තියලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි දකින කෙනෙකුගේ ජීවිතයේ කෙලවර සිදුවෙන මරණය වගේම මේ මොහොතේදී සිදුවෙන මේ ක්‍රියාවලියක් හැටියට තමයි මේක තියෙන්නේ. මේ ජාතිය කියන මේ ප්‍රත්‍යයට තනියම මත වෙන්න බෑ. එතකොට ඒවල ආසන්න ප්‍රත්‍ය තියෙනවා. ඊළඟට භව කියන අර අපි කලිනුත් කතා කරපු මේ පවතිනවා කියන සංඥාව තමයි මේ ජාති කියන එකට හේතු වෙන්නේ. උපාදානස්කන්ධ සමදේ වෙන්නේ පවතිනවා කියන රැවටිල්ලත් එක්ක. මේක වර්තමානයේ තේරුම් අරගත යුතු දෙයක් පටිච්චසමුප්පාදය. එතකොට භව කියන එක සකස් වෙන්නේ අපි අල්ලගන්න හින්දා. ඒකට කියනවා උපාදානය. උපාදානයේ කෝසති භව හොති කියලා කියනවා. එතකොට ඇයි අල්ලගන්නේ? එතකොට තණ්හාවේ කෝසති උපාදාන. අපි ඒකට ආස කරනවා. මමත් දැන් මැවිලානේ තියෙන්නේ. මම ඉන්නවා මට අල්ලගන්න දෙයක් තියෙනවා කියන තැන ඉඳගෙන මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට එතනදී අපිට සිද්ධ වෙනවා ඒ භව කියන එකට උපාදානය නිසා. උපාදාන කියන්නේ ළඟට යැදීම හෝ ලං කර ගැනීම කියන ස්වභාවය අල්ලා ගැනීම. උපාදානයේ පවතින්නේ ඇයි? අපි ඒකට තණ්හා කරනවා, ඇලුම් කරනවා, චන්ද්‍රාගයක් අපිට තියෙනවා. මේ චන්ද්‍රාගය අපට ඇති වෙන්නේ ඇයි? චන්ද්‍රාගයේ පවතින කුමක් ඇති කල්හිද? එතකොට සඳහන් කෙරෙන්නේ වේදනාවේ කොසත වින්දනයට තමයි මේ අපි ඇලෙන්නේ. ඊට පස්සේ මේ වින්දනයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? වින්දනයට ප්‍රත්‍ය වෙන්නේ පස්සයයි. අපේ සියලුම ලෝක අත්දැකීම් සලආයතනික පස්ස අත්දැකීමක් හැටි ස්පර්ශයක් හැටි තමයි අපි අත්දකින්නේ. මේ පස්සේ මොකක්ද? සලආයතන අර කලින්වත් අපි කතා කරපු ආයතන හයේ සම්බන්ධතාවට තමයි පස්ස කියන්නේ. අසත් රූපය චක්කු විඥානය පස්සයයි. මේ පස්සේ තුළ තමයි මේ තුනෙහිම එක්තැන් වීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේවා එකට වෙනම කොහෙවත් නැහැ. ඒකට වත් වෙන්නේ පස්සත් එක්කයි. ඒ නිසා පස්ස සමුදය සබ්බේ ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අපට හම්බ වෙනවා. එතකොට මේ පස්සේ වෙන්නේ මොකක්ද? ස්පර්ශ වෙන්නේ. නාමයත් රූපයත්. ඒ කියන්නේ සලආයතන තමයි මේ පස්සේ ගෙන දෙන්නේ. මේ සලආයතන වලට ප්‍රත්‍ය වෙන්නේ නාම රූප. නාමංච රූපංච පටිච්චසමුප්පාද කියලා ඔය කලහවිවර සූත්‍රය වගේ දේශනාවල සඳහන් වෙන්නේ මේකයි. නාම කියලා කිව්වේ වින්දන සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන මේ ක්‍රියාකාරීත්වය අරමුණු ලැබෙනකොට. ස්පර්ශයයි මනසිකාරයේ පසුබිමේ වැඩ කරනවා. නමුත් අපට වින්දනයෙන් තමයි යහු වෙන්නේ යමක්. ඒ අනුව යමක් විඳිනවද විඳින දේ තමයි අපි හඳුනගන්නේ. විඳින දේ හඳුනා ගන්නවා සංකල්පනාව. ඔන්න ඔය තමයි වේදනා සංඥා චේතනා. ඔය අර ස්කන්ධ වලට ලක් වෙන්නේ ඕකම තමයි. වේදනා ස්කන්ධය වෙනවා, සංඥා ස්කන්ධය වෙනවා හඳුනා ගැනීම. ඒ වගේම සිතිවිලි මැවීම සංස්කාර ස්කන්ධය වෙනවා, සංකල්ප මැවීම. මේ තේ අපි මොකක් ගැනද මේ අල්ලගන්නේ? ඇහැට අරමුණු වෙන වර්ණ රූප ගැන, කනට අරමුණු වෙන ශබ්ද රූප, මේක පඨවි ආපෝ තේජෝ වායෝ ක්‍රියාකාරීත්වය. දැන් මේක අපි තේරුම් අරගන්න ඕන. යත්තාරෝජ මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා තමයි රූපේ විස්තර කරන්නේ. පටිච්චසමුප්පාද විභංගය කරනකොට මේ රූප කියලා කිව්වේ සැබෑ රූප නෙවෙයි. අපි බාහිර ලෝකේ නොයෙක් රූප ධර්ම තියෙනවා. වර්ණ වශයෙන්, ශබ්ද වශයෙන් අපිට අරමුණු වෙනවා. නමුත් ඒවා පිළිබඳව අපට ඇති වෙන්නේ නියම රූප වශයෙන් නෙමෙයි, රූප සංඥා. අපි ඇහෙන් දකින්නේ රූපේ නෙමෙයි, රූප සංඥාවයි. අපි කනින් අහන්නේ ශබ්ද සංඥාවක්.
ඒකත් රූප සංඥාව, ශබ්ද රූප සංඥාව, මේ සලආයතනික අද්දකින් ඔක්කොම රූප. දැන් එතකොට කොටින්ම කියනවනම් අපිට අපේ කය ගැනවත් නියම රූපේ නෙමෙයි අපි අත්දකින්නේ. අපේ ඇසට ලැබෙන වර්ණ රූප ක්‍රමයට, කනට ලැබෙන ශබ්ද රූප ක්‍රමයට, රූප සංඥා වශයෙන් තමයි හඳුනගන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා. කොටින්ම කියනවා නම් ලෝකේ වාස්තවිකව ඇතයි කියන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ගැන පවා අපට තියෙන්නේ සංඥා මාත්‍ර දැනීමක්. ඒ හින්දා තමයි පඨවි ධාතුව කියලා අපි කිව්වට පඨවි කියන වචනේ පාවිච්චි කරන්නේ අපට තදට බුරුලට දැනෙන හින්දා. ඒ වගේම ආපෝ කියලා කියන්නේ අපි යමකට තෙතට බැඳීම් ස්වභාවයකට අත්දකින ස්වභාවයක් තමයි අපි දන්නේ. උණුසුම් බව, සිසිල් බව තමයි අපි තේජෝ ධාතුව කියලා දන්නේ. ඒ වගේම අපි දන්නේ වායෝ ධාතුව කියලා පිම්බෙන සැලෙන ස්වභාවය පමණයි. එහෙනම් ඒකේ තේරුම අපි පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත රූප කියලා අත්දකින්නේ අපි සංකල්පනය කරගන්නා වූ තත්ත්වයක්. ඔකට කියනවා අபிසංකත අபிසංචේතිත තත්ත්වයකින් තමයි අපි රූප ධර්ම ඔක්කොම අල්ලලා තියෙන්නේ. මෙන්න මේ අතාර්ථය තමයි පටිච්චසමුප්පාද ධර්ම න්‍යායද දැනගන්න. අනිත්‍ය කතා කරන්න පුළුවන් වෙන්නේ ඔය ටික තේරුම් ගන්නකොට. බණ අහලා පස්සේ අපි අවබෝධ කරනවා කියලා එකක් තියෙනව නේද? එතෙක් අවබෝධ වෙන්නේ. එයා උත්සාහ දරන්න ඕනේ දේශකයාගෙන් අහන මොහොතේ මේක අල්ලගන්න. දැන් දේශකයන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ අතහැරන තැනක් පිළිබඳව. අල්ලාගත්ත මනසකට. ඒකත් එක්කම ගියොත් අතහැරෙන්නේ නැද්ද? තර අපි පස්සේ අවබෝධ කරනවා කියන ගැටයක් ගහලා තියලා දැන් අපි අහනවා විතරයි කියලා ගන්න තාක්කල් කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. දැවසෘතමේ ඥානය අහනකොට ඔය එතනම චින්තානමය ඥානය දෙනවා. ඔය දැන් අපි බලන්නේ ආයේ අරක පස්සේ කියලා. ඔතන අහන ගම මේ දෙනවනේ. මේ වෙලාවෙමයි වෙන්නේ. මේ වෙලාවෙමයි අවබෝධ වෙන්නේ. කොච්චර කාලෙකින් අපි අවබෝධ කරන්න හදොත් මේ වෙලාවකමයි අවබෝධ වෙන්නේ. අනාගතයක් නැහැ. අනාගතය කියලා එක හදාගෙන ඉපත් වෙන්න හදන්නේ. තේරුම් ගන්න ගියොත් යොදවනවා. යෙදෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. එහෙමනම් තේරුන්නේ නැහැ. එහෙනම් තේරිලා තියෙන්නේ අර පාඩම. අර ඉස්කෝලේ ළමයි ඉගෙන ගන්නවා වගේ එකක්. අර අතහැරලා බලන ඉලක්කෙ නෙමෙයි. හැම වෙලේම වෙන්නේ කර්මෙන් හටගත්ත මේ ප්‍රසාදයට කර්මෙන් හටගත්ත ගෝචරයේ ගැටිලා ඒ කර්මෙන් මේක හටගත්ත කම නිසාම විඥානයක් දැනගැනිල්ලක් පහළ වෙනවා. හැම නිතරම මේ මූර්තිය අඹනවා. මූර්තිය නැති වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ. හැම නිතරම මේ අඹනවා නැති වෙනවා. මූර්තිය අඹනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කියලා බලනකොට යෝනිසෝයි. ඔකට කෙනෙක් අදාළ නැහැ. කෙනා කියන්නේ මේ සංඛාරෝ ඇති වෙලා නැති වෙලා යනවා කියලා නොදැක්කකමයි. ඔය සංඛාරෝ ඇතිව නැති වෙනවා කියන නොදක්නාකමට තව වචනයක් ඔය හේතුඵල නිරෝධේ නොදක්නාකම චතුරාර්ය සත්‍ය නොදක්නාකම කියලා කියන්නේ. ඒක දුකට හේතුව. ඒ රඳවන එක දුකට හේතුව. ඒ දුකට හේතුව නිසා ආයෙත් හටගන්න ආයෙත් තියන්න හදන එක තියෙන්නේ නැති එක දුකයි. බලාපොරොත්තු විදියට ඒක ලැබෙන්නේ නැති එකක් දුකයි. ඒක අමණ්ඩ හදන මහන්සියක් දුකයි. තබන්න හදන එහෙම වුණාට ඒ ව්‍යායාමයේ අතහරින්න නැතිකම දුකට හේතුවයි. එහෙම විවිධ විදියට බලන්න එහෙනම් ඕක. ඒක මෙනේ කරගෙන යනකොට හරියනවා. ඔව් හේතු ඉබේ නෙමෙයි වෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් වෙන්නේ. ඔව් හේතු දෙනවා. හේතු තියෙනවා. ඒ චේතනාව පහළ වෙන්න හේතුවක් තියෙනවානේ.
ඒක හරි ඒක අපිට වෙන්නේ නෑනේ. අපි එහෙම කීවට එතන තමයි හරි. එතකොට අපිට ඒක වෙන්න මොකද කරන්න ඕනේ? මේ විදිහට මෙහෙරි කරනකොට ඒක වෙයි. අපිට දැන් දිත්තේ දිත්ත මත්තම් භවිෂති. දැකීමක් පමණයි කියපු ඒ ධර්මයේ විතරයි දර්ශීරි හාමුදුරන්ට ඕනේ වුණේ. ඒ මොකද එතකොටම දැකීමක් පමණයි නම් ඒක පහුවුනිත් නෑ, ඉදිරියෙන් ආවෙත් නෑ, වර්තමානයේ තියෙන්නෙත් නෑ කියන එක වැදුනා මනෝද්වාරෙම අයින් වෙන්න. අපි දැන් ඕක ඇහුවට වෙන්නේ නෑනේ. හුස්ම ගන්න ඕනේ කියන චේතනාවක් නෑ. හුස්ම වැටෙනවා. හුස්ම වැටෙන්නේ හිතෙන හින්දා. හුස්ම ගන්න නොහිතුවට අනිත් දේවල් හිතනවනේ. හුස්ම ගන්න හිතන්නේ නෑ. හුස්ම ගන්න හිතෙන්නේ නැති වුණාට වෙන දෙයක් හිතෙන්නේ නැද්ද? ඒකට මේක සම්බන්ධයි. හරියට මේ කාන්දන් වලට යකඩ ඇදෙනවා වාගේ. හිතෙනකොටම මෙයා කාන්දන් දෙන්න ඕනේ. ඒකේ වැඩක් නිසා ඔක මේ කෙනෙක් කරනවා නෙමෙයි. ඔය මාට්ටුව මේක ගලවන එක තමයි මේකේ දක්ෂකම. ඔය ලෝකෙට ඔය එකතු වෙන තැන. ඔක තමයි ලෝකෙට එකතු වෙන තැන. අපි තණ්හාව කියනවනේ. තණ්හාව කියනකොට අපි ගෙදරට ඇදිලා දරුවෙකුට ඇදිලා කියලා අපි ඒක ඕලාරික වස්තුවක් විදිහටයි ගන්නෙ. එතන අරන් තියෙන්නේ. අපි ඒක බුරුල් කරගෙන ඒකට කරුණු කීකිය එනවා මේ විඥානයේ අරහයි රූපය අනිත්‍යයි කියලා ඒකට කරුණු පැහැදිලි කරගෙන එනවා. ඒතර තණ්හාව කියන්නේ මොකද්ද? අර ශක්තියට අර භව හේතු ආකර්ෂණය වීම. මේ ආස්වාස වාතේ කාය සංඛාරයට අර හේතු ආකර්ෂණය වීම ඔය. ඒක විවිධත්වයකින් ඒ පණිවිඩය වස්තු දේවල් කොට අරගෙන තමයි අරකට ඇදිලා මේකට ඇදිලා කියන්නේ ඔය. ඒක මෙහා කියන එක. ඔව් වෙනවා. මම ඒක තමයි කිව්වේ එතනින් ගැලවෙන එක තමයි මේ ලෝකෙට එකතු නැතිකම. සමාජිකත්වයක් නොදැරීම. ඒක තමයි ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදෙනවා කියන්නේ. ඒ තණ්හාව කියන්නේ එතන මුල. නමුත් වස්තු දේවල් කාරණා විදිහටනේ බලන්නේ. අර මූර්තිය අඹනවා වගේ. මූර්තිය අඹලා හිතේම මූර්තිය අඹුවා නෙමෙයිනේ. මේ පස් වතුර අනලා ඒ විදිහට ඒකට සැකසුවානේ. කාය කම්මේටත් ඇතැම් අවස්ථාවක කාය සංඛාරය කියලා අර්ථ පෙන්නනවා. ආස්වාද ප්‍රස්වාසයටත් කාය සංඛාරය කියනවා. ඒ මොකද ආස්වාද ප්‍රස්වාසය නිසා තමයි කය සැකසෙන්නේ. සකස් වෙන්නේ. යම් කෙනෙක් ආස්වාද ප්‍රස්වාසය නැති වී ගියොත් කාය කම්මයක් වෙන්නේ නැහැ. අපිට නිරතුරුවම කය ක්‍රියා කරවන්න චේතනාවක් යෙදෙනකොට ආස්වාසය අල්ලලා තමයි ඒ චේතනාව යොදන්නේ. දැන් මේ විදිහට වචන කතා කරනකොටත් වචනයක් කීපයක් කතා කරලා ආස්වාසය අල්ලලා නේද ආයෙ කතා කරන්නේ. එතකොට ඒකේ පේනවා යම් බලයක් කොටු කරලා ඒක චේතනාවකට අනුව ක්‍රියා වෙනවා. ඊළඟට ඒ විදිහට කාය කම්මේ වචී කම්මේ කියන දෙක නොවෙනකොට චිත්ත සංඛාර පහළ වෙනකොට දැන් කෙනෙක් ගැඹුරින් හීනයක් දැකලා අවදි වෙනකොට සීනෙන් බය වුණා නම් ටිකක් වෙලා යනකම් ආස්වාද ප්‍රස්වාසය දීර්ඝයි නේද? බයකින් නැගිටිනකොට එහෙමනම් මේ ආස්වාද ප්‍රස්වාසයේ ප්‍රධානයි මේ කාය කම්මේටත් වචී කම්මේටත් මනෝ කම්මේටත්.
නමුත් ওই විදිහටයි බලන්න තියෙන්නේ. බැලිල්ලත් බැලිල්ලෙන් අවසන් වෙනවා කියන එක. නමුත් බලන්නේ බලන්න දෙයක් තියෙනවා බලන්නෙක් ඉන්නවා කියලානේ. බලන්න දෙයක් තියෙනවා ඒ බලන්න දෙයක් තියෙනවා බලන්නෙක් ඉන්නවයි කියලා පිළිගන්නා වූ තාක් මේ ඊතරහ තණ්හා උපාදානින් භව කියන කර්ම භවයේ වෙනවනේ දායය හටගන්න හේතු ඇති වෙනවනේ. එතකොට එහෙනම් ලෝකේම වරදවා පිළිගැනිල්ල නිසා ලෝකේම සමාජිකත්වයක් දරන්න වෙනව නේද? ඒක තමයි දුකයි කියන්නේ. මේ સિદ્ધාන්තේ වරදවා වටහා ගැනීම නිසා ඒ ක්‍රියාකාරීත්වයටම අයිතිකාරයෙක් වෙලා නැද්ද? ඒ කියන්නේ අයිතිකාරයෙක් වෙලා තියෙනවා කියන්නේ මොකද්ද? කෑම කන්නෙක් ඉන්නවා, වතුර බොන්නෙක් ඉන්නවා, ශරීර සුද්ධ පවිත්‍ර කරන්නෙක් ඉන්නවා, ඇඳුම් අඳින්නෙක් ඉන්නවා, ගෙවල් දොරවල් හදන්නෙක් ඉන්නවා, ලෙඩ වෙන්නෙක් ඉන්නවා, මහලු වෙන්නෙක් ඉන්නවා. ඒ સિદ્ધාන්තයේම වරදවා වටහා ගන්නකම නිසා ඒකෙන්ම මේ දෘෂ්ටියෙන් කෙනා ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට අපි ඒක නිවි යන්න දෘෂ්ටිය තහවුරු වෙන විදියට වැඩ කරලා හරියනවද? ඒ සංඛාරයෝ සකස් වෙන ආකාරයේ ගොඩ නැගෙන ආකාරයෙන්ම පැහැදිලි වෙනකොට ඒ පිළිබඳව තියෙන වැරදි පිළිගැනිල්ල පහවෙවි යනවා. ඒ බවටයි අනාත්මයි කියන්නේ. මේකට පුණ්‍යාභි සංඛාරය සම්බන්ධ කරගන්න එපා. අපුණ්‍යාභි සංඛාරය කියන එක අපි රළුයි කියලා ඒක අයින් කරලා හොඳ වැඩ කරනවා කියන එකක් තියෙනවානේ. පුණ්‍යාභි සංඛාරය. හැබැයි ඒකේ තියෙනවා සුගති භාවයටපත් වීම, ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතය තුල සුගති විපාක ලැබීම හොඳ වැඩ කරන්නේ වගේ. ඊළඟට මතුත් නැවත සුගතිය වලට පත් වීම, සාපිපාසාදී වේදනා සංසිඳවා ගන්න ලැබීම. එහෙම උණයි කියලා අර ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මිදෙන්න ඒක ඍජුව නැහෙනි. කෙනෙකුට කියන්න පුළුවන් වක්‍ර මාර්ගයෙන් තියනවා කියලා ඒකයි. එහෙම වුණොත් මේක වඩන්නේ කියලා. නමුත් ඒ වඩන්නේ මොකක්ද? වඩන එක නැතුව බෑනුවේ. වැඩන ක්‍රමය මොකක්ද කියලා. ඔය ඒ විදිහට දැන් අර කියපු ආකාරي බලන් දෙපෑ. බලනකොට අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ওই ත්‍රිලක්ෂණේ කියන වචනෙන් වදාළපු ආකාරය තමයි වෙන්නේ. ලෝක මේ රූප ධර්මයේ කියන හේතු ප්‍රත්‍යය ක්‍රියා කරවන්නේ හිතුවිලි ඒකත් හේතු ප්‍රත්‍ය. හේතුඵල ධර්මයේ ක්‍රියා කරවන්නේ හේතුඵල ධර්මයේ විසින්මයි. එහෙම මෙනෙහි කරන්න නොවේද ඒ පිළිබඳව තියෙන වැරදි පිළිගැනිල්ල ක්ෂය වෙන්නේ. එහෙම නැතු වෙනවද? අර අපි අර පුණ්‍යාභි සංකාරය කිව්වා. ඒක අපුණ්‍යාභි සංකාරය කොහෙත්ම නැහැ. පුණ්‍යාභි සංකාරය අර සුගතිගාමි භාවයට තියෙනවා. එතකොට ආත්ම දෘෂ්ටිය මතම තමාගේ කියන වැඩ කටයුතු වලට එරිලා මේ පුජ්‍යලත්වයේ තුල වැඩ කරනවා කියලා කියන්නේ නිතරම අපුණ්‍යාභි සංකාරයට පාර කපනව නෙවෙයිද? ඒකටයි කාය සංකාරයේ දෙස බලන්නේ. එහෙම නැතු අර වෛද්‍ය විද්‍යාවක් අපි ඉගෙන ගන්න යනවවත් ඒක එහෙම නෙමෙයි වෙන්නේ. තව ඔය ආස්වාසෙන් තව වෙනවා මේ ලේ ඇදෙන්නේ ආහාරයෙන් නෙමෙයි ඇට මිදුළු වලින් ලේ ඇදෙන්නේ. ඒ කතාව අපිට අදාළ නැහැ.
අපිට නැන්නේ මේකේ සාරාංශයක් මේ අනිත්‍ය ලක්ෂණය අවබෝධ කරගන්න. එතන විතරක් ආරම්භ කරුවත් ඇති. එහෙම පුළුවන් නම් ආස්වාසයේ නැති එක මහා බලවත් වේදනාවක්. ආස්වාස රැල්ල ලැබෙනකොට සංසිඳෙනවා. සංසිඳුණාට තියෙන්නේ පිට කරගන්න බැරි එක මහා බලවත් වේදනාවක්. පිට කරලා බලනකොට සංසිඳෙනවා. පිට කරලා තියෙන්නේ අඩු එක මහා බලවත් වේදනාවක්. ඒ ඩිංගෙන් බලන්න මේ ස්ථීර සපතක් ලැබෙන්නේ නැහැ. වේදනා සංසිඳ වීමක් විතරයි මේ වෙන්නේ කියලා. එතකොට ඒක එතනින් දැක්කොත් ඕකම තමයි අනිත් ඒවා. ඒක විතරක් නෙමෙයි. එතකොට ඒකෙන් අනිත් ඒවා දකින්නවා. අනිත් ඒවා කිව්වේ ආහාර වැය වෙනකොට දුකයි, ලබා දෙනකොට සංසිඳෙනවා. ලබා දීගෙන යනකොට මෙහෙන් දිරන දේවල් අයින් කරන්න වෙලා. අයින් නොවුනොත් දුකයි. අයින් කරලා බලනකොට ඒ වැඩ දවසේ කරගෙන යනකොට ආයෙත් ලබා දෙන්න වෙලා. ඉතින් අර ආස්වාද ප්‍රස්වාසයෙන් බලව බැලිල්ලම නෙමෙයි ඔය භාවනාවත්. අපි අරකට විතරක් භාවනාව කියන්නේ ඇයි? අපි හිතන්නේ මේ වැඩ ටික ඔක්කොම මෙහා කරලා දාලා පැත්තක තියලා අරකේ ආස්වාද ප්‍රස්වාසයෙන් විතරක් භාවනා කරන්නද? එහෙනම් ඒ භාවනාව කරන එක හොඳයි. හැබැයි ඒක දැක්කනම් මේකක් දැක්කා. මේ ක්‍රියාව දැක්කා කියන්නේ ඒකක් දැක්කා. ආස්වාද ප්‍රස්වාසයෙන් බලන්න ප්‍රත්‍යක්ෂ කරන්න යෙදෙන වෙලාවේ බලන්න. මේ ආහන වෙලාව විතරක් නෙමෙයි. බොහෝම සැලකිල්ලෙන් අර ආහාර ගන්න. බොහෝම සැලකිල්ලෙන් නාන්න. බොහෝම සැලකිල්ලෙන් හරි එතකොට මූණ හොදවන්න. බොහෝම සැලකිල්ලෙන් දත් මද්දවන්න. බොහෝම සැලකිල්ලෙන් වතුර ටික බොන්න. මේ අමතක වෙන්නේ නැතුව. ඔක තමයි භාවනාව. එතකොට ඒකින් ඉතිරි බණ ටිකේ මේක කරලා ඉවර යන්නේ නැහැ කියන එක. ඒකට අනුවණින් කරන්න ගියොත් එහෙම තව කර්ම රැස් වෙනවා. ආය පවත්තන්න හේතු ඇති වෙනවා. ඒ වගේ මේ ලොකු ගැටලුවකට මේ අහුවෙලා තියෙන්නේ. අපි මේ බණ කතා කරලා මේවා ඉගෙනගෙන දර්ශනයක් වාගේ ඉඳගෙන ඒකට මමත් එකතු කරගෙන ඉන්න හදනව නෙමෙයි. අර මේ වෙන පාඩමක් ඉගෙන ගන්නවා වාගේ. යම් කෙනෙක් හිතන්න පුළුවන් පාඩමක් ඉගෙන ගන්නවා වාගේ, ඉස්කෝලේ ඉගෙන ගන්නවා වාගේ, විභාග පාස් කරනවා වාගේ මේකත් ඉගෙනගෙන ඒකෙන් මමත් ඒක අහගෙන ඉන්න පුළුවන් කියලා. එහෙම වුණාට අපිට අර ජාති ජරා මරණ කියන තැන අත්හැරෙන්න ලැබුණේ නෑනේ. නෙමෙයි කියන්නේ. එතෙන් ධර්ම ගාක් බණ ගන්න බෑනේ. දැන් මේ දිනේදා ප්‍රායෝගික ජීවිතේ මේ වාගේ වෙලාවට බණ ඇහුවට මේ එහාට මෙහාට දුවලා වතුර ටිකක් බොනකොට ලොකු බණ කොටසක් මෙනෙහි කරන්න පුළුවන්ද? බෑනේ. සත්‍ය වේගන සත්‍යය වෙනවා. තියෙන්නේ නෑනේ. ආන් ඒ වාගේ. හැබැයි එහෙම ඒ දැකීමෙන්ද ලොකු අත්ලක් යට දීලා තියෙනවා. කියන්නේ බණ ඒ කාණ වෙලාවට සම්වර්ධනය කරන වෙලාවට හොඳයි. ඒකේ උත්තරේ තමයි අර ශක්ති වේගන ශක්තියය කරනවා කිව්වේ. එතකොට අර කිනා කියන වචනේට උතන පහරක් වදිනවා. වඩලා බලන්න. එහෙම වඩන්න පැහැදිලි වෙන්න අතීතේ හිස් වාගේ වෙනවා. අනාගතේ පහළ වෙලා නැහැ. හිස් අර මනසෙන් දෙන නිමිත්තට එකතු නොවෙන්න බොහෝම පහසු වෙනවා. ඉතින් ඔන්නෝ මම මේ කීවේ හුඟා බණ තියෙනවා. සාකච්ඡා විස්තර පොත්පත් ඕන තරම්. මේකට මේකට ඇතුල් වුණාද සාත් වුණාද කියන එක විතරක් ඩිංගක් බලන්න. ඔය ඔච්චර බණ අහනවා. පොත් බලනවා.
ඒකෙන් ඩීංගක් මේ ජීවිතේට එකතු වෙලා ඒක දිගේ යනවද කියලා විතරක් බලන්න. මට නම් හිතෙන්නේ ඔය දැන් අහලා තියෙන කරුණ ඕනෑවටත් වැඩි. ඔව් ඒව වෙනම අවබෝධ වෙයි. ඒ කාය සංඛාරයේ මත තමයි මේ පැවැත්ම වෙලා තින්නේ. එතකොට ඔය ඕක ලෝක පැවැත්ම නේද ඔය? ලෝකෙට නේද ඔය එකතු වෙලා තින්නේ? ලෝකේ කියන්නේ ඔය රූප මේ සිතුවිලි බඳුන් වෙන හිත නේද ඔය? ඒ තුන් දෙනාගේ ගනුදෙනුව නේද ඔය වෙන්නේ? ඔය තුන් දෙනාගේ ගනුදෙනුවක් නැතුව වැඩක් කෙරෙහෙද්ද? ඒක නෙමෙයි අවබෝධ කරන්නේ. ඒක කෙනෙක් නොවේ කියන එක. ඒ තුන් දෙනාගේ එකිනෙකට ප්‍රත්‍යං ගනුදෙනුවක ඒ තුන් දෙනාගේ එකිනෙකට ප්‍රත්‍යයට ඒ බව පැහැදිලි නැතිකම නිසා මේ කෙනෙක් වැටිලා. ඒතර ඒක ඒ සිහියෙන්ම පහවී යනවා විනා ඇහුවා කියලා පහ වෙනවද? නෑ. ඒ හින්දා එදිනෙදා ජීවිතේ තුල වේදනා සංසිඳවනවාමි. සැප ලබනවා නම් නෙමෙයිමයි. කාවලා පෝලා නාවලා හරෝලා රූප බලලා ශබ්ද අහලා ගන්ධ ලබලා රස ලබලා ස්පර්ශ ලබලා ස්ථීර සැපතක් ලබන්න බෑ කියන එක තීන්දුව වෙන්න ඕනේ. නමුත් ධාර්මික ආරක්ෂාවක් කරන්න, ගයක් දොරක් හදන්න, වස්ත්‍රයක් ආවරණයක් හොයාගන්න, ලෙඩට බෙහෙතක් ගන්න. මොකටද? ලෝක සම්මතයේ ජීවත් වෙන්න හා වේදනා සංසිඳවන්න. මේසක් ඒකින් එහාට නැහැ. දැන් අපි මනුස්සෝ වශයෙන් ඔය කරන වැඩ හතරම ඒ විදිහට නොවුනට සතුත් කරනවා. වේයත් උභා බඳිනවා. අපි ඒ උභාගේ නැති වුණාට. දිමියත් දිමි කෝඩුවක් හදනවා. කඩියක් කඩි ගොලක් හදනවා. ගේ හදනවා ඒ. ඒවට කිට්ටුනොත් මේ කට්ටියට අනුතරක් වෙයි කියලා හැඟීමෙන් දෂ්ට කරනවානේ. ආරක්ෂා කරගන්නවා. අර මිනිහා කියන එකකින් අර ඊට වඩා කල්පනා කරලා බලලා ස්ථිරත්වයකින් යුක්තව ඊට වඩා වැඩි පහසුකම් ලැබෙන විදිහට හදනවා. මොකද වේදනා සංසිඳවන්නයි. ඉන් එහාට ඒක ලැබෙනවද? ඉන් එහාට ලැබෙන්න ගියොත් මමයි මගේ ධර්මයි අරගෙන මාන්නය වැඩි කරගන්න පුළුවන්. ඒක සිහිනුවණින් නැත්. ධාර්මික ආරක්ෂාවක් කරන්න එපා, ගයක් දොරක් හදා ගන්න එපා, වස්ත්‍ර ආදී හොයා ගන්න එපා, ලෙඩට බෙහෙත් ගන්න එපා කියලා එහෙම තහනමක් නැහැ. නමුත් ප්‍රතිවේක්ෂා ඥානයක් ඕනේ. මේ කය නැමැති ධාතු මාත්‍රයට ඒ ආහාර ආදී ධාතු මාත්‍රයක් එක් කරනවා වේදනා සංසිඳ වීමටයි. ස්ථීර සැපතක් නැහැ එතන. චේතනාවේ ක්‍රියාව. ඒ දුන්නෝ ශක්තියම වැය කරගෙන චේතනාවේ ක්‍රියාවෙන් ශක්තිය වැය වෙනවා ඒක සංසිඳවන්න. අර මකුළුවාම දැලවියලා මකුළුවාම දැලේ පැටලිලා ඉන්නේ. එයාම සැප ලබන්න කියලා ගත්ත නිර්මාණ ටිකට දැන් එයාම පැටලිලා. එන විදිහට එදිනෙදා ජීවිතය තුළ සිහි කරන්න ඕනේ. එහෙම නැත්නම් තවත් පැටලෙනවා. විවිධ දේශකයන්න් වහන්සේලා විවිධ න්‍යායවල කියන්නේ එකම න්‍යාය විවිධ ආකාරයෙන් අපිට පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. සමහරවිට කණ්ණාඩියක් ඉස්සරහට එක්කන් ගිහිල්ලා කණ්ණාඩියේ බලන්න උතන කෙනෙක් නෑ නේද කියලා කියාවි. එහෙම නැත්නම් තව ස්වාමීන් වහන්සේ නමක් හුස්මය පිළිබඳව විශාල අධ්‍යයනයක් කරන්න කියාවි. ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගේ අවබෝධයක් ඥානයක්
ගත් විදිහ ඒ ස්වාමීන් වහන්සේලා අපිට කියලා දෙනවා. එතන නෙමෙයි වැදින වැරද්ද තියෙන්නේ. මේක අපිට ගන්න දෙන්නේ නැති එකයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ ඒ යම් එක ක්‍රමයක් ඒ කියන එක ක්‍රමවේදයක් ඔස්සේ තමන් විශාල වශයෙන් හිතන්න ඕන මේක එහෙම වෙනවද කියන එක. එහෙම වෙනවාය මේ දැනුත් කියන එක තමයි ඇත්ත වශයෙන්ම අවබෝධයේ ආරම්භය. එතන තමයි ඒ අවබෝධයේ ආරම්භය ආපහු යෑමක් වෙන්නේ නැහැ. මොකද ඒකම තමයි වෙන්නේ ඕනම වෙලාවක. ඕනම වෙලාවක ඒක වෙනවට ඒකට ආදේශ කරන්න පුළුවන් වෙනවා. ආදේශ කරන්න පුළුවන් වෙනවා කියන්නේම Tamanට කිසිම විචිකිච්ඡාවකින් තොරව මේ මොහොතේ නොපැවැත්ම පවතින මොහොතක් නැතය කියන එක ඇත්ත වුණාට ඒ ඇත්ත බව Tamanට ඔප්පු වෙනවා හැම සිද්ධියකදීම. එතනින් එහාට Tamanට මෙතනදී පැවැත්මක අවශ්‍යතාවය ඇත්ත වශයෙන්ම තියේවි. මොකද ඒ තමයි සෝතාපට්ටි අංග වලට බොහොම ආරම්භක අවස්ථාවක් හැටියට පෙන්වලා දෙන භාග්‍යවතුන් වහන්සේ. ඉතින් ඒක එහෙම වේවි. නමුත් සියලු දේවල් අර ඉස්සෙල්ලාම කිව්වා වගේ මේ කන බොන නාවන වැසිකිලි යන වැඩට යන ළමයි සමග හොඳින් ඉන්න ඒ දේවල් වල වෙනසක් නොවි ඒ වෙනදී ඒ මොහොතට පමණක් වීම. ඒකේ let it go කියන අපේ අර අජාන් බ්‍රාම් ස්වාමීන් වහන්සේ නිතරම කියන let it go කියන එක අත්විඳින්න. ඒ කියන්නේ මේ තියෙන දෙයක් නැත්තම් මොකද්ද මම හෝල් කරගන්නේ කියන එක. let it go කරන්නවත් දෙයක් ඇත්තටම මෙතන නැහැ කියන අවබෝධය තමයි අර තණ්හාවකට කරන්න කෙනෙක් නැති වෙන තත්වයකට දක්වා වර්ධනය වෙන්නේ. ඉතින් අන්න ඒ තැනට මේ තමයි අපේ අරමුණ අපේ විය යුත්තේ. මොකද මෙතන දුකක් කරදරයක් නැතිව ඉතාමත් යහපත් ජීවිතයක් ගත කරේ ගැනීමේ වාසනාව අපිට හිමි. මොකද මේක මේ වාසනාව සතෙක්ට හිමි වෙන්නේ නැහැ, ගහකට හිමි වෙන්නේ නැහැ. ඒවා ජීවීන්, ඒවත් ආශ්වාස ප්‍රාශ්වාස කරන දේවල්. නමුත් ඒ අයට එහෙම සතෙක් ගත්තොත් සතෙක්ට මේ කල්පනා ශක්තියකින් මේක මෙහෙම වෙනව නේද මේ මොහොත කියන එක ඔළුවෙන් හිටගෙන බෙන්නුවත් ඒක තේරෙන්නේ නැහැ. සතෙක්ට හුරු කරන්න පුළුවන් අපිට එක එක දේවල්, වඳුරෙක්ට හුරු කරන්න පුළුවන් මට කණ්ණාඩිය අල්ලගන්න. නමුත් ඒ අයට ඒ කරන දේ කරනවා මිසක් ඒක ඉවර වෙනවා. ඒකට කෙනෙක් කියයි නේද සතෙක් වගේ හිටියම ඉවරයි නේද මේ කිසිම දෙයක් ඔලුවට ගන්න නැතුව කියන එක. නමුත් සතාටත් දුකක් තියෙනවා. සතාටත් විශාල කරදරයක ඉන්න අය හැමතිස්සෙම ආහාරයක් හොයන්න ඕන. ඒ කරදර ගැනීමේ වෙනස්කම් ඒවට මතු කරගෙන තියෙන සතා හදනගේ වේග හදන වේගුලට වැඩිය අපි හදන විශාලගේ අපිට ලොකුයි වගේ තමයි ඌට ඊගේ වේගුලත් ඒ හදපුගේ ලොකු වේවි. ඉතින් ඒ බැඳීම් හැමදේම එකම විදිහටමයි වෙන්නේ. මොකද ඒ නමුත් සතාට ඒක කෙරෙහි මේ වෙන්නේ අවබෝධය නොමැතිවීම නිසා නේද මම බැඳිලා බොරුවට දුක් විඳින්නේ කියන අවබෝධය ගන්න සතෙක්ට ගහක් කොලකට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ ලද මනුෂ්‍ය ආත්මය තුළ ඇත්ත වශයෙන්ම ලැබෙන ආත්මයක් තමයි ලැබිලා තියෙන්නේ. එහෙම ආත්මයක් නැහැ කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ආත්මයක් ලබාගත් විතක ආත්මයක් නැති බව අවබෝධ වීම තමයි එතනින්ම ගැලවෙම. ලින්දට වැටිච්ච මිනිහා ලින් කටෙන්ම ගොඩවීමක් මේ වෙන්නේ. ඉතින් එතකොට මේකට උත්තරේ අපි ළඟමයි තියෙන්නේ. කියන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දේශනයක් අහලා ඒ අහන දේ තමා තුළින් දැකීම විය යුතුමයි. මොකද මේක විචිකිච්ඡාවකින් තොරව කෙනෙක් මෙතන නැති විත්‍ය මේ මොහොත පවතින විත්‍ය කෙනෙක් කියලා මම පටවගෙන මම කියනගෙන ඒක නැහැ නෙමෙයි මේ මම කියන තත්වයක් නිතරම Tamanට හැඟීමක් එනවා. එහෙම නොවෙනව නම් වෙන්න විදිහක් නැහැ නෙමෙයි මම ජීවත් වීමක්. ජීවත් වීමේ වෙනස නිමි ජීවත් වීමේදී වෙන දෙයක් මේක මිසක් මම කරන්න අමුතුවෙන් පවතින තත්වයක් පනවා ගැනීමෙන් මට දුකක් එනවා නේද කියන එක අවබෝධ වීම තමයි අන්තිමට වෙන්න ඕන. අපි තවදුරටත් රැඳී සිටිමු. ඉතින් තවදුරටත් දේශනා කීපයක් එකතු කරලා මේ සාකච්ඡා මාලාව අවසන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට මේ නමත් තිරුවන් සරණයි.